Talani, good morning. Good morning, sir. හොඳයි. අපි ගිය සතියේ කතා කරමින් හිටියේ වායු පීඩන කිරීම කියන පාඩම. නේද? කතා කරා වායු පීඩන කරගන්න ආකාරය. හරි? හරි. අපි ඉස්සෙල්ලාම කතා කරා යකඩ නිස්සාරණය කියන කොටස. කොහොමද යකඩ නිස්සාරණය කරන්නේ? මොනවාද යකඩ නිස්සාරණය කිරීමට අවශ්‍ය කියන දේවල් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි සාකච්ඡා කරා වායු පීඩන කර ගැනීම. එතකොට අපිට විද්‍යාගාරයේදී අත්‍යවශ්‍ය වෙන වායු වර්ග තුනක් තමයි පුතේ හයිඩ්‍රජන් වායුව, ඔක්සිජන් වායුව සහ කාබන් ඩයොක්සයිඩ් වායුව. අපි ගිය සතියේ හයිඩ්‍රජන් වායුව පීඩන කරගන්න ක්‍රමය සහ ඔක්සිජන් වායුව පීඩන කර ගැනීමේ ක්‍රමය සාකච්ඡා කරා. හරි? හොඳයි. අපි කොහොමද හයිඩ්‍රජන් වායුව පීඩන කරගත්තේ? අපි දන්නවා සිංක් වගේ ලෝහයකට මැග්නීසියම් වගේ ලෝහයකට නැත්නම් ඇලුමිනියම් වගේ ලෝහයකට සිංක් මැග්නීසියම් එහෙම නැත්නම් ඇලුමිනියම් වගේ මේ වගේ ඕනෑම ලෝහයකට අපි තණුක අම්ලයක් දානවා HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දානවා HCl මේ වගේ සිංක් මැග්නීසියම් ඇලුමිනියම් වගේ ඕනම ලෝහයකට තණුක අම්ලය දාපුවාම මොකද වෙන්නේ මේ දෙන ප්‍රතික්‍රියා කරලා සිංක් ක්ලෝරින් එක්ක ප්‍රතික්‍රියා කරලා සිංක් ක්ලෝරයිඩ් හදනවා මොනවද පිට කරන වායුව පුතේ හයිඩ්‍රජන් වායුව පිට කරනවා right H2 වායුව පිට කරනවා H2 පෙන්නේ නැහැ නේ හොඳයි H2 වායුව පිට right magnesium hydrochloric අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් magnesium chloride කියන සංයෝගය හැදෙනවා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා ඇලුමිනියම් HCl එක ප්‍රතික්‍රියා කරොත් ඇලුමිනියම් ක්ලෝරයිඩ් LCl3 සහ H2 වායුව පිට කරනවා බලන්න මේ අවස්ථා තුනේදීම මොනවද පිට වෙච්ච වායුව හයිඩ්‍රජන් වායුව පිට වුණා නේ හයිඩ්‍රජන් වායුව පිට වුණා අපිට යම්කිසි ක්‍රමයක් තිබ්බනම් මේ හයිඩ්‍රජන් වායුව එකතු කරගන්න අපිට විද්‍යාගාරයේදී හයිඩ්‍රජන් එකතු කරගන්න හදාගන්න පුළුවන්. ඉතින් අපි ගියසදී කතා කරා හයිඩ්‍රජන් කියන්නේ ඝනත්වයෙන් අඩුම වායුවක්. එතන වායු ගෝලයේ හයිඩ්‍රජන් වගේ වායුවක් තිබ්බොත් මෙයා හැම වෙලේම කොහෙට යන්නද බලන්නේ? උඩට යන්න බලන්නේ. ඒ හින්දා අපි හයිඩ්‍රජන් වගේ වායුවක් එකතු කරගන්නේ ජලයේ යටිකුරු විස්ථාපනයේ. ජලයේ යටිකුරු විස්ථාපනය. නැත්නම් වාතයේ යටිකුරු විස්ථාපනයෙන් තමයි මේ වගේ වායුවක් එකතු කරගන්නේ. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ අපි කතා කරා ඔක්සිජන් හදාගන්න විදිය. අපි ඉස්සෙල්ලා කතා කරා අය ඔක්සිජන් වායුව හදාගන්න විදිය. කොහොමද? කොහොමද අපි ඔක්සිජන් වායුව හදාගන්නේ පුතේ? අපි දන්නවා potassium permanganate KMnO4 පුතේ ඔයාලා මතක තියාගන්න හයිඩ්‍රජන් වායුව පීඩන කරන්න අපිට ක්‍රම ගොඩාක් තියෙනවා අඩුම තරමින් එක රසායනික සංයෝගයක් පොත් දෙකක් අනිවාර්යයෙන්ම මතක තියාගන්න potassium permanganate රත් කරාම හැදෙනවා K2MnO4 K2MnO4
තව හැදෙනවා මැංගනස් ඔක්සයිඩ් MnO4 ඔක්සිජන් පිටට. නැත්නම් අපි තුවාල සුද්ධ කරන්න ගන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 ටිකක් කරන් චුට්ටක් රත් කරත් ජලය හැදිලා ඔක්සිජන් පිට වෙනවා. මේ සෑම ආකාරයකින්ම ඔක්සිජන් පිට වෙනවා. පැහැදිලිද? හරි. හොඳයි තමයි. එතකොට අපි ගිය සතියේ ඔක්සිජන් වායුවේ ගුණ කතා කරාද? ඇදිනිදී අපි ගිය සතියේ ඔක්සිජන් වායුවේ ගුණ කතා කරේ නෑ නේද? හොඳයි. ලියා ගන්න. ඔක්සිජන් වායුවේ භාවිත. ඔක්සිජන් වායුවේ භාවිත. ඔක්සිජන් වායුවේ භාවිත. ඔක්සිජන් වායුවේ භාවිත. හොඳයි. එතකොට මිනිස්සුන්ට නැත්නම් සියලුම ජීවීන්ට අවශ්‍ය ශක්තිය හැදෙන්නේ කොහොමද? අපි මේ කරන වැඩවලට ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද පුතේ? අපිට ශක්තිය ලැබෙන ප්‍රධාන ක්‍රමයක් තමයි ග්ලූකෝස්. 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 නැත්නම් C6යි H12යි O6යි. මෙන්න මේ ග්ලූකෝස් අපේ ශරීරයේ තියෙන සෑම සෛලයක් තුළටම ගියාම මේ ග්ලූකෝස් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා පොතේ හදනවා කාබන් ඩයොක්සයිඩ් ජලය සහ ශක්තිය. මෙතනින් පිට වෙන පොතේ මොනවද? ශක්තිය. එහෙනම් අපිට වැඩ කරන්න ශක්තිය අවශ්‍යයි නම් පැහැදිලිද? අපිට වැඩ කරන්න ශක්තිය අවශ්‍යයි නම් ග්ලූකෝස් සෑම සෛලයක් තුලදීම ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕන. ඒතර ඔයාලා දන්නවා දුවන්නේ එහෙම දැන් ඔය ගම හරහා දුවනකොටනේ ගොඩක් දුර දුවනකොට ක්ෂණිකව ශක්තිය ලබා ගන්න දෙන්නේ මොනවද? ග්ලූකෝස්. ක්ෂණිකව ශක්තිය ලබා ගන්න දෙනවා ග්ලූකෝස්. ඒ වගේම පුතේ හොඳට ඔක්සිජන් තිබ්බේ නැත්නම් අපිට ශරීරය ඇතුලේ ශක්තිය හදාගන්න බෑ. පැහැදිලිද? එතකොට ඔයාලා ඉන්න චූටි කාමරයක බැරි වෙලාවත් ඔක්සිජන් දින ප්‍රමාණය මදි වුණොත් එහෙම ඔයාලට කලන්තේ ගතියක්, පණ නැහැ, කම්මැලි ගතියක් එනවා. ඇයි ඒ? ශරීරය ඇතුලේ ශක්තිය හදන ක්‍රමවේදය මොන වෙලාවද? නැති වෙලා ගිහින්. ඔය දැන් ඔය ගෙවල් වල ලින් එහෙම සුද්ධ කරනකොට හරිද? පරණ ලිඳක් නම් ගොඩක් කාලයක් පාවිච්චි කරන්නේ නැති ලිඳක් නම් ඔය ලිඳට එකපාර මිනිස්සු බහින්නේ නැහැ. ඇයි ඒ? මේ ලින් ඇතුලේ පුතේ විවිධ වායු වර්ග හැදිලා තියෙනවා. ඔයාලට මතක ඇති අපි ඔක්සිජන් හැදුවේ වාතයේ යටිකුරු විස්ථාපනයේ. ඔක්සිජන් ටිකක් ඉහළට යන්න බලන වැඩිපුර. එතකොට ලින් ඇතුලේ පුතේ කාලයක් යනකොට හරිද විවිධ වායු වර්ග සත්තු වැටිලා උන් මැරිලා උන්ගෙන් එන විවිධ වායු වර්ග වල මේ ඇතුලේ සමහර වෙලාවට විවිධ වායු වර්ග හැදිලා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ලිඳ සුද්ධ කරන්න බහින මිනිස්සයා කෙලින්ම කමේ කෙලිලා පහළට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? පහළට යනකොට එයාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නැති වුණොත් එහෙම මාංශ පේශි වැඩ කරන්න, මොළය වැඩ කරන්න, කකුල් වැඩ කරන්න අවශ්‍ය ශක්තිය නැති වෙනවා. එතකොට වෙන්නේ මේ මිනිස්සයා කෙලින්ම කලන්තේ දාලා මොනවා වෙනවද? ලිඳට වැටෙනවා. එතකොට එයාව බේරගන්න කෙනෙකුට යන්න බෑ. ඇයි? බහින මිනිස්සයාට මොනවද නැත්තේ? ඔක්සිජන් නැහැ. එතකොට පුතේ මේ වගේ ලිඳකට බහිනකොට මොකද කරන්නේ? මොකක් හරි ගහක කොස් ගහක හරි අම ගහක හරි ටිකක් ලොකු වත්තක් කපා ගන්න. හරි? කොස් ගහක අම ගහක වගේ ලොකු වත්තක් කපා ගන්නවා. කපලා මේ අත ගොඩාක් පාරක් ලිඳ ඇතුළට දානවා ගන්නවා. ලිඳ ඇතුළට දානවා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ ඇතුලේ තියෙන වාතය ඉවත් වෙලා හොඳ වාතය ඇතුළට යනවා.
එහෙම කරලා අර ලින්දට බහින මනුස්සයට මොකද කරන්නේ? ඉනේ ඉස්සල්ලාම බදිලා ලොකු ලණුවක්. ලොකු ලණුවක් බදලා එක්කෙනෙක් අල්ල ගන්නවා. තව එක්කෙනෙක් බහින එක්කෙනෙක් ඊටසේ ලණුව අල්ලගෙන බහිනවා. බැරි වෙලාවත් යාට කාලන්ත දැම්මොත් ලණුවෙන් ඇදලා ගන්න පුළුවන්. ඒ හින්දා පුතේ ඔක්සිජන් අතිශයින් අත්‍යවශ්‍යයි. ජීවීන්ගේ මොනවටද? ශ්වසන ක්‍රියාවලිය සඳහා. අපි හුස්ම ගන්න. ඇත්තටම හුස්ම ගන්න ඇයි? ශරීරයට අවශ්‍ය ශක්තිය හැදෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය ඔස්සේ. ඒතර හැම විනාඩියකට සෑහෙන ප්‍රමාණයක් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ දැන් අපිට ආහාර නම් උදේට කෑවා, දවල්ට කන්න බැරුණත් රැට කෑවත් අපේ ශරීරයේ අවශ්‍ය ආහාර තියෙනවා. මේ දවල්ට කන්න බැරුණා කියලා මැරෙන්නේ නැහැ. මේ උදේට දවල්ට කන්න බැරුණ රැට කනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔක්සිජන් එහෙම බෑ. අද හුස්ම ගන්න ඕනේ නැහැ කියලා අදයි හෙටයි හුස්ම ගන්න නැතුව ඉන්න බෑ. සෑම දිගටම ඔක්සිජන් අවශ්‍යයි. එහෙනම් මිනිසුන්ගේ ශ්වසනය සඳහා ඔක්සිජන් කියන වායුව අත්‍යවශ්‍යයි. තියාගන්න ඔක්සිජන් වායුවේ භාවිතය. සියලුම ජීවීන්ට ශ්වසනය සඳහා අවශ්‍ය වේ. සියලුම ජීවීන්ට ශ්වසනය සඳහා අත්‍යවශ්‍ය වේ. සියලුම ජීවීන්ට ශ්වසනය සඳහා අත්‍යවශ්‍ය වේ. සියලුම ජීවීන්ට ශ්වසනය සඳහා අත්‍යවශ්‍ය වේ. දෙක. දහනය සඳහා වැදගත් වායුවකි. දහනය සඳහා. දහනය සඳහා වැදගත් වායුවකි. පුතේ ඕනම දෙයක් ගිනි ගන්නවා කියලා කියන්නේ මොනවත් එක්ක ප්‍රතික්‍රියා කරනවද? ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔයාලා ලිපපත්තු කරනවා. හරි. එතකොට දරවල තියෙන කාබන්. ලිපපත්තු කරනවා කියලා කියන්නේ මෙන්න මේ කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. මොනවද පිට වෙන්නේ? තාප ශක්තිය. තාපය පිට වෙනවා. නේ? දැන් ගිනි ගොඩක් ගැහුවොත් එහෙම රස්නේ දැනෙනවනේ. ගෙදර තියෙන පරණ පොත් ටිකක් ගිනි තියෙනවා. කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. ජීව වායුව මීතේන් නේ? අපි තුන් කාගහරි ගෙදර මීතේන් හදනවා CH4. දැන් මීතේන් ගිනි තියලා කෑම හදන්න ඕනේ. මීතේන් පත්තු කරනවා. ඒ කියන්නේ මොනවද එක්ක ප්‍රතික්‍රියා කරන්නේ? ඔක්සිජන් එක්ක. මොනවද හැදෙන්නේ? CO2 H2O. ජාතය. පැහැදිලිද? එතකොට පුතේ ඕනම දෙයක් පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ප්ලාස්ටික් නේද? එතකොට ඕනම දෙයක් දහනය කරනවා කියලා කියන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් ඔක්සිජන් නැත්තම් මොකද්ද පුතේ? ගිනි ගන්න නැහැ. ඔක්සිජන් නැත්තම් පුතේ ගිනි ගන්න නැහැ. හරි? හදිස්සියේ ගෙදර අපි හිතමුකෝ මේ කොහේරි පොඩි පොත් ගොඩක ගිනි ගන්නවා. අපි මොකද කරන්නේ? ටක් ගාලා. රෙද්දක් ගිහිල්ලා නැත්තම් ගෝණියකින් ඕක හොඳට වහනවා. නේ? එතකොට පුතේ අර රත් වෙලා තියෙන මෙන්න අපි හිතමු මෙන්න මේක තමයි ගිනි ගන්න. රත් වෙලා තියෙන කොටින් අපි ගෝණියකින් වැවුවාම වෙන්නේ මෙයාට ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය ඔක්සිජන් නැහැ. ගින්න නිවෙනවා. නේ? බැරි වෙලාවක් අපි අනන් ඉන්න ඇඳුමට ගිනි ගත්තොත් අපි මොකද කරන්නේ? ටක් ගාලා බිම පෙරලෙනවා. මුද්දට බිම පෙරලෙනකොට අර රෙද්ද ගිනි ගන්න අවශ්‍ය ඔක්සිජන් ටික ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? අර බිමට තද වෙනවනේ අපි. එහෙම නැත්නම් මොකද කරන්නේ? ටක් ගාලා තෙත රෙද්දක් පොරව ගන්න. සීතල නිසා උෂ්ණත්වය අඩු වෙන නිසා ගිනි ගන්න අඩු වෙනවා. ඔක්සිජන් නැති වුනහම ගිනි ගන්න අඩු වෙනවා. පැහැදිලිද? තේරුණානේ? එහෙනම් ගිනි ගන්න එක නවත්තන්න තියෙන ප්‍රධානතම ක්‍රමයක් තමයි පුතේ ඔක්සිජන් අයින් කරන. ඔක්සිජන් අයින් කරොත් ගිනි ගන්න බෑ. පැහැදිලිද? දැන් ඔය සමහර ගබඩා හැම තියෙනවා අතිශයින් වැදගත් දේවල් තියෙනවා. නේ අපි හිතමුකෝ බැංකුවක් කියලා. එතකොට පුතේ බැංකුවක සේප්පුවක් ගිනි ගන්න පුළුවන්.
නේ සේප්පුවක් ගිනි ගත්තොත් කෝටි ගාණක් සල්ලි. එතකොට මොකද්ද කරන්න පුළුවන්? බැංකුවේ සේප්පුවෙන් එළියට එනකොට සේප්පුවේ තියෙන ඔක්සිජන් කියන්නේ වාතය ටික අයින් කරලා වෙන වායුවක් පුරවලා තියන්න පුළුවන්. එතකොට කොච්චර මේක රත් කරත් ගිනි ගන්නෙ නැහැ. එහෙනම් ගිනි ගැනීම සඳහා දහනය සඳහා අවශ්‍ය වායුව මොකද්ද? ඔක්සිජන් වායුව. කට්ටිය නිදි නෑ නේද? කිමිදීම සඳහා අභ්‍යවකාශ ගමන්වලදී මෙන්ම ඉතා උස් කඳු තරණය කිරීම සඳහා ඔක්සිජන් වායුව වැදගත් වේ. පුතේ හිමාල දැන් ඔය මේ අපේ දැන් ඔය හන්තාන නගින්න වගේ ඔක්සිජන් අවශ්‍ය නැහැ. නමුත් හිමාලය වගේ ඉතා ඉහළ කඳු තරණය කරන්න යනකොට ඉහළට යන්න වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. පැහැදිලිද? ඒතර අභ්‍යවකාශයට ගියහම ඔක්සිජන් වායුව නැහැ. මේ නිසා ඔක්සිජන් වායුව ටැංකිය අවශ්‍යයි කිමිදෙන්න කට්ටියට කඳු නගින කට්ටියට ඔය කට්ටියට ඔක්සිජන් වායුව අවශ්‍යයි. හරි ඊළඟ දේ තමයි ඔක්සි ඇසිටලීන් දැල්ල නිපදවීමට ලියාගන්න ඔක්සි ඇසිටලීන් දැල්ල නිපදවීමට හොඳයි අහගන්න ළමයි ඔයාලා දැකලා තියෙනවද අර ලෝහ කපන්න එහෙම නේ අර මේ වාහන ටින්කර් කරන තැන්වල එහෙම තියෙනවා ලෝහ කපන්න ලෝහ පාස්සන්න මෙන්න මෙහෙම ටැංකි දෙකක් තියෙනවා මේ ටැංකි දෙකෙන් බට දෙකක් එනවා මේ බට දෙක නේ එක ඔන්න එකක් තියෙනවා හරි මෙතන පොඩි කරාමකුත් තියෙනවා නේ එතකොට අර මේ පාස් එක නම් මොකද කරන්නේ ඉස්සලා ඔය කරාම දෙකම අරිනවා කරාම දෙකම ඇරලා ලයිටරයක් පත්තු කරලා මේ කොනට ගිනි දෙනවා දැන් මේ ඔහොම ගිනි ගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ මෙන්න මේ කරාම දෙක ඇඩ්ජස්ට් කරනකොට ඔයාලට පේන්නේ දැකලා ඇති ඉතා තියුණු දැල්ලක් වෙතකින් පිට වෙනවා මේ දැල්ල අධික තාපයක් තියෙනවා කොච්චර අධික තාපයක් තියෙනවද කියනවනම් අපිට මේ වගේ දැල්ලකින් යකඩයක් වුණත් කපන්න පුළුවන්. තහඩු කපන්න පුළුවන්. තහඩු පාස්සන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටැංකිය දෙකේ තියෙන පුතේ එකක තියෙනවා ඇසිටලීන් වායුව. ඇසිටලීන් කියන වායුව තමයි පුතේ මෙතනදී ගිනි ගන්නේ. එතකොට ඇසිටලීන් වායුව ඇවිල්ලා නිකන් ගිනි ගන්නකොට වාතයේ ඔක්සිජන් මදි මොන වෙන්නද? එයත් එක්ක හොඳට ගිනි ගන්න. දැන් ඔයාලගේ ගෙදර ගෑස් ලිපේ ගෑස් එක ඔන් කරාම LP ගෑස් එක එනවා බටේ දිගේ ඇවිල්ලා අර ගෑස් ලිපේ තියෙන මලෙන් වගේ එහෙම එළියට එනවා. එළියට එනකොට රත් වෙලා තියෙන හින්දා අවට තියෙන ඔක්සිජන් මෙයත් එක්ක ගිනි ගන්නවා. හරි? හැබැයි පුතේ අපිට තියුණු දැල්ලක් හදා ගන්න ඕන වුණාම අධික වේගයෙන් ඔක්සිජන් උතෙන්ට එන්න ඕන. ඒ හින්දා අපි මේකට ගන්නවා ඔක්සිජන් ටැංකියක්. එතකොට පුතේ මේ බට දෙකෙන් ඇසිඩලීන් වායුවයි ඔක්සිජන් වායුවයි ඇවිල්ලා දෙන්න එකට මික්ස් වෙලා තමයි මෙතනින් එළියට එන්නේ. එළියට එනකොට ගිනි තිබ්බහම අධික තාප ශක්තියක් සහිත ගින්නක් තමයි තියෙන්නේ. එතකොට මේ වායුව අපි හඳුන්වනවා ඔක්සි ඇසිටලීන් දැල්ල. ඒ කියන්නේ එක ටැංකියක ඇසිටලීන් වායුව තියෙනවා
එක ටැංකියක ඔක්සිජන් වායුව. මේ දෙන්න එකතු වුණාම අපිට ලෝහ පාස් ගන්න, ලෝහ කපන්න වගේ දේවල් කරන්න පුළුවන්. හරි? හොඳයි. ඊළඟ අන්තිම එක සල්ෆියුරික් සහ නයිට්‍රික් අම්ල නිෂ්පාදනය සඳහා. සල්ෆියුරික් සහ නයිට්‍රික් අම්ල නිෂ්පාදනය සඳහා. මොකද සර්? සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය සඳහා. සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය සඳහා. හොඳයි. හොඳයි ළමයි. අපිට නම් මේ පාඩමේ අපිට හම්බෙන අන්තිම වායුව හරි. ලියා ගන්න කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. CO2. කාබන් ඩයොක්සයිඩ් වායුව. හොඳයි. හොඳට අහගන්න. කාබන් ඩයොක්සයිඩ් වායුව කියුවම අපි හිතන්නේ හැමෝම හරි වැඩකට නැති වායුවක් කියලා. ඇත්තටම එහෙම නෙමෙයි. කාබන් ඩයොක්සයිඩ් පුතේ වායු ගෝලයේ තියෙන ඉතා සුළු ප්‍රමාණය 0.03ක් විතර තමයි කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ. අපි දන්නවා නයිට්‍රජන් නම් 70%ක් විතර තියෙනවා. ඔක්සිජන් නම් 124ක් විතර තියෙනවා. මේ නයිට්‍රජන් මේ ඔක්සිජන් මේ දෙකත් එක්ක බලනකොට ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ. පැහැදිලිද? ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ්. එතකොට පුතේ කාබන් ඩයොක්සයිඩ් අපිට වැදගත් වෙන්නේ කොහොමද? හරි? දැන් බාහිර හරි අපූර්වයක් තියෙනවා. හරි? ඔයාලට දැන් මම කලින් ලියපු සමීකරණය මම අනිත් පැත්තට ලියන්න. මම කිව්වා අපේ ශරීරයේ ශක්තිය හදන්න අපිට ඕන H12යි O6යි. නේද? අපේ ශරීරයේ ශක්තිය හදන්න ඕන කවුද? ග්ලූකෝස්. මේ ග්ලූකෝස් ප්‍රතික්‍රියා කරනවා කාගෙත් එක්කද? ඔක්සිජන් එක්ක. එතකොට අපිට ලැබෙන්නේ මොනවද? ශක්තිය සහ ජලය කාබන් ඩයොක්සයිඩ්. ග්ලූකෝස් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම අපිට ශක්තිය ලැබෙනවා. කාබන් ඩයොක්සයිඩුයි ජලයයි පිට වෙනවා. එහෙනම් පුතේ අනිත් පැත්තට මෙයාව හදන්න මොනවද ඕන? කාබන් ඩයොක්සයිඩ් ඕන, ජලය ඕන. ඊට අමතරව අපි මෙයාට ශක්තිය ලබා දෙන්න ඕන. නේද? නේ? දැන් ස්ප්‍රින් එකක් තද කරලා තියෙනවා. මොකද පැනපු ගමන් ස්ප්‍රින් එක ඇවිල්ලා වදිනවා. එහෙනම් පුතේ ස්ප්‍රින් එකේ ශක්තිය නිදහස් වෙන්නේ අපි ශක්තිය ගබඩා කරපු නිසානේ. එතකොට ග්ලූකෝස් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම ශක්තිය නිදහස් කරන්නේ කවුරු හරි ඒකේ ශක්තිය ගබඩා කරලා. කවුද මේක කරන්නේ? ශාක පක්ෂ. මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ශාක පක්ෂ. වල තියෙන මොනවද? හරිතප්‍රද. හරිතප්‍රද වලට පුළුවන් සූර්ය ශක්තිය අරගෙන, සූර්යයෙන් එන ශක්තිය අරගෙන මෙන්න මේ හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි කසාද බඳලා ශක්තිය ගබඩා කරන්න ග්ලූකෝස් ඇතුළේ. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට
අවශ්‍යම වායුව කවුද? කාබන් ඩයොක්සයිඩ් වායුව. පැහැදිලිද? එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට ග්ලූකෝස් හදන ක්‍රියාවලියට අවශ්‍යම වායුවක් තමයි කාබන් ඩයොක්සයිඩ්. ඊළඟට පුතේ අපේ මේ වායුගෝලයේ උෂ්ණත්වය පැවතෙන්න කාබන් ඩයොක්සයිඩ් හරි වැදගත්. කාබන් ඩයොක්සයිඩ් නොතිබුණා නම් අපේ වායුගෝලයේ උෂ්ණත්වය මීට වඩා ගොඩාක් අඩු වෙනවා. දැන් කාබන් ඩයොක්සයිඩ් තියෙන නිසා තමයි අපේ වායුගෝලයේ අපිට සුදුසු උෂ්ණත්වයක් පැවතුනේ. ඒකේ නරක පැත්ත තමයි ඔය වාහන වලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ්, අපි ඊපස්සේ කර්මාන්ත ශාලා වලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ්, අපි අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට උදාහරණයක්. පැහැදිලිද? සරල උදාහරණයක් ගුවන් යානයක්. ගුවන් යානයක් එක රටකින් තව රටකට යනකොට කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 10000ක් විතර පිට කරනවා. මේ පිට කරන සියලුම කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්නේ වායුගෝලයට. පැහැදිලිද? එතකොට පුතේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනකොට මොනවද වැඩි වෙන්නේ? උෂ්ණත්වය ඉබේම වැඩි වෙනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් තියෙන්න ඕන. හැබැයි ඕනවට වඩා තිබ්බොත් මොකද වෙන්නේ? අපේ පරිසරයේ උෂ්ණත්වය පැහැදිලිනේ? එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වැදගත් වායුවක්. හැබැයි අනවශ්‍ය විදිහට වැඩි වුණොත් ඒක ප්‍රශ්නයක්. වැදගත් වෙන්නේ ඇයි? ප්‍රභා සංශ්ලේෂණයට පරිසරයේ උෂ්ණත්වය නියතව තබා ගන්න වැදගත් වෙන වායුව. හරි? හොඳයි. අපි මේව ලියාගමු. වායුගෝලීය උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ අමුද්‍රව්‍යයක් ලෙසත් මේ කියන ප්‍රභා කාබන් ඩයොක්සයිඩ් වැදගත් වේ. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ අමුද්‍රව්‍යයක් ලෙසත් කාබන් ඩයොක්සයිඩ් වැදගත් වේ. හොඳයි. අපි කොහොමද කාබන් ඩයොක්සයිඩ් හදාගන්නේ පුතේ? අපිට පුළුවන් ඊළඟට කාබන් ඩයොක්සයිඩ් කියාගන්න එපා. අපි ගත්තොත් කැල්සියම් කාබනේට් වගේ සංයෝගයකට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැම්මොත් කැල්සියම් කාබනේට් වගේ සංයෝගයකට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැම්මොත් පුතේ මෙතනින් හැදෙනවා ඔයාලට පේනව නේද? කැල්සියම් ක්ලෝරයිඩ් මම මෙතන යන කැල්සියම් කාබනේට් වලට HCl එකතු කරොත් එහෙම මෙතනින් පුතේ හැදෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් CaCl2 ජලය සහ කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් පුතේ කුණු ගල් කෑල්ලක් කරන්
HCl ටිකක් දැම්මම මොකද වෙන්නේ? මේ හුණු ගල් ටික දිය වෙලා ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ ක්‍රමයෙන් අපිට පුළුවන් විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් හදාගන්න. හරි? හොඳයි. මේ සමීකරණ ලියාගෙන ඉස්සෙල්ලාම මේ සමීකරණ ලියාගෙන හැමෝම ඉස්සෙල්ලාම හොඳයි. අපි බලමු එතකොට විද්‍යාගාරයේදී මොන වගේ ඇටෝමද අපිට මේක හදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම දේවල් ටිකක් තියෙනවා ටක් ගාලා කියලා දෙන්නම්. අපි අර වගේම කලින් පාවිච්චි කරා වගේම මෙන්න මේ වගේ කේතු ප්ලාස්කුවක් ගන්නවා. හරි. මෙන්න මේ වගේ කේතු ප්ලාස්කුවක් අරගෙන මේකට ඇබයක් සම්බන්ධ කරලා කේතු ප්ලාස්කුවක් කරා මේකට ඇබයක් සම්බන්ධ කරලා පුතේ අපි මේකට දා ගන්නවා හුණුගල් කැබලි කිහිපයක්. හුණුගල් මොනවද දාගන්නේ? හුණුගල්. ඒක උදේ ගන්නවා හුණුගල්. මේ තියෙන හුණුගල්. මේ කියන්නේ හේතු ප්ලාස්කු. හරි. ඊට පස්සේ මේකට අපි සම්බන්ධ කරගන්නවා විසල් කුණීලයක්. මෙන්න මේ වගේ බටයක් තියෙන උඩ මෙන්න මෙහෙම වෙච්ච විසල් කුණීලයක් සම්බන්ධ කරගන්න. හැදෙන වායුව පුතේ අපිට ඕනේ නම් ජලයේ යටිකුරු විස්ථාපනයෙන් එකතු කරගන්න පුළුවන්. හරි. මෙතනදි මොකද කරන්නේ? වතුර තියෙන බීකරයක් අරගෙන මේ වතුර බීකරයට පරීක්ෂණ නලයක් සම්පූර්ණයෙන් ගිල්ලලා වතුර පුරවලා මේක ඇතුළේදීම අපි උඩ පැත්තට හරවනවා. හරි. නෝටි. හරි. මේක මොකද්ද? මේක වෙන වායු සංග්‍රහණ මංචකය. වායු සංග්‍රහණ මංචකය. හරි. මේක සම්පූර්ණයෙන් පිළලා තියෙන මුලින්ම ජලයෙන් ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් හැදෙනකොට ජල මට්ටම ටික ටික පල්ලයට බහිනවා. මේක ඇදගන්න පුතේ. වායු සංග්‍රහණ. මේක දාන්නේ මොන වායුවද? තරුක හයිඩ්‍රොක්ලොරික් අම්ලය තමයි දාන්නේ. තරුක හයිඩ්‍රොක්ලොරික් අම්ල. උඩින් තරුක හයිඩ්‍රොක්ලොරික් අම්ලය දානවා. HCl. මේක ඇදගන්න පුතේ. විශාල කුණි. ඇදගන්න ඔක.
සර් බෝඩ් එක පේන්නේ. හොඳයි. අද ගත්තද ළමයි? මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? පුතේ අනිත් වායු වර්ග දෙක වගේ නෙමෙයි. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ඉතා හොඳින් ජලයේ දිය වෙන වායුවක්. මොකද්ද? අනිත් වායු වගේ නෙමෙයි. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ජලයේ හොඳින් දිය වෙන වායුවක්. එතන පුතේ අපි මුලින්ම හදන කාබන් ඩයොක්සයිඩ් එක මොකද වෙන්නේ? ජලයේ ටිකක් හොඳට දිය වෙනවා. ඊට පස්සේ තමයි උඩට පිරෙන්න ගන්නෙ. දැන් අපි කාබන් ඩයොක්සයිඩ් වායුව විශාල ප්‍රමාණයක් හදනකොට ඒක ප්‍රශ්නය නෑ. නමුත් ඒක මතක තියාගන්න. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ හොඳට ජලයේ දිය වෙන වායුව. හරි? අපි ඒකත් පොඩ්ඩක් තරුවක් දාලා ලියාගමු. ඒක මතක තියාගන්න. හරි? ලියාගන්න. මෙහිදී CO2 වායුව CO2 වායුව එකතු කරගනු ලබන්නේ ජලයේ යටිකුරු විස්ථාපනයෙනි. ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමයෙනි. ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමයෙනි. ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමයෙනි. හොඳයි. හැබැයි පුතේ අපිට ඕනේ නම් හරිද මෙන්න මේ විදිහට ජලයේ යටිකුරු විස්ථාපනය තියන්නේ නැතුව හරි ජලයේ යටිකුරු විස්ථාපනය තියන්නේ නැතුව වායු සරාව මෙන්න මේ ආකාරයට තියලා හරි මෙන්න මේන නාලය නැත්නම් බටේ කෙලින්ම මේකට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව තමයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ සාමාන්‍යයෙන් ඝනත්වයෙන් තරමක් වැඩි වායුව. හරි? එතකොට එන වායු දැන් මෙන්න මෙතනින් හැදිලා එන වායු ටික මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් ආපු ගමන් කාබන් ඩයොක්සයිඩ් ටික යටට යනවා. ඉතිරි වායු ටික 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 උඩට එනවා. හරි උදාහරණයකට හිතන්න අපි මෙහෙම එකට වතුර දානවා කියලා. දැන් මේ වායු සරාව පිරලා දින්නේ මොන වගේද? වායුවකින්. හැබැයි වතුර දාන්න ධනත්වයෙන් වැඩි වතුර ටික පිරිපිරි වාතය ටික අයින් වෙනවා. ඒ වගේ මේකත් මෙහෙම කාබන් ඩයොක්සයිඩ් දැම්මොත් එහෙම ওই විදිහට මොකද වෙන්නේ? පැහැදිලිද? මේක අඳ ගන්නකො පුතේ CO2 වායු සරාව. මේක අඳ ගන්න. හොඳයි. ලියා ගන්න.
සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව සාමාන්‍යයෙන් ඕනේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඝනත්වයෙන් වැඩි නිසා වායු සරාව තුල පහළට ගමන් කරයි. වායු සරාව තුල පහළට ගමන් කරයි. වායු සරාවේ තිබූ වාතය ඉහළට තල්ලු වේ. වායු සරාවේ තිබූ වාතය ඉහළට තල්ලු වේ. මෙය වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය. වාතයේ උඩුකුරු විස්ථාපන වාතයේ උඩුකුරු විස්ථාපනය ලෙස හැඳින්වේ. හොඳයි පුතේ. එතකොට පුතේ මේ වායු සරාවම අනිත් පැත්ත හරවලා අපි හයිඩ්‍රජන් එකතු කරා, ඔක්සිජන් එකතු කරා වාතයේ යටිකුරු විස්ථාපනය. මේ මොකද හයිඩ්‍රජන් ඔක්සිජන් කියන්නේ ඝනත්වයෙන් අඩු වායු නිසා. හැබැයි මේ ක්‍රමයේදී අපි එකතු කරන්නේ මේ ක්‍රමයට. ඇයි ඒ? යටිකුරු විස්ථාපනය. කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඝනත්වය වැඩි. කෙලින්ම පහළට යනවා. පැහැදිලිනේ? හොඳයි. එහෙනම් හැමෝම හොඳට අහගන්න. හොඳයි. අපි ජෝඩි දෙයක් කතා කරලා වෙන දෙයක්. කවුද කාටද කතා කරන්නේ? කුසල් පසින්දු මෙලස් වැඩ කරනවද? කරනවා සර්. කම්මැලි මොකද සර්? ඔව් සර්. නැත්තම් ටිකක්ද කරන්නේ? කරනවා සර්. ඔයාලා පුතේ පොඩි වැඩක් කරන්න මේ සතියේ. හරි? ඔයාලා 2019 වගේ ඕරල් පේපර් එකක් අරගෙන හරි 2019 ඕරල් පේපර් එකක් හොයාගන්න. නැත්තම් කියන්න මම WhatsApp එකට හරි දාන්නම්. 2019 ඕරල් පේපර් එකක් අරගෙන ඕකේ තියෙන බහුවර්ණ ප්‍රශ්න ටික කරන්න බලන්න. එතකොට මේ බහුවර්ණ ප්‍රශ්න කරනකොට හරි ඔන්න කරගෙන යනකොට දැන් ගොඩාක් දේවල් දන්නේ නැහැ. මොකද ගොඩාක් දේවල් තියෙන 11කට දේවල්. හැබැයි කරනවා. හරි? කරගෙන යනකොට ඔන්න 11 එකක් හම්බ වෙනවා. අපි ඉගෙනගෙන නැහැ මීට කලින්. හොඳට කියවන්න. කියවලා බලන්න අපිට ඒකට ඉදි ගහන්න මොකක් හරි ක්‍රමයක් අහුවෙයිද කියලා. නිකන් මේක වෙන්න ඇති උත්තරේ. කනාවට හරි කමන්නේ ගහලා දාන්න. ප්‍රශ්න 40ම කරලා දාන්න. කියවන්න. හොඳ මම ඔන්න උදාහරණයක් කියන්නම්. මේ ගත්තේ 2016 පේපර් එක. හරි? පළවෙනි ප්‍රශ්නේ. දෛශික රාශියක් වන්නේ අපි දන්නවනේ. නේ? දෛශික රාශියක් වන්නේ පහත සඳහන් කවරක්ද? දෛශිකයක් කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. එතකොට ඔන්න 10 වසරේදී ඒ පළවෙනි ප්‍රශ්න උත්තරේ ලියන්න පුළුවන්. 2.
ශාක තෙල් වලින් මාර්ගරින් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන වායුව. අපට සිරි දන්නේ නැහැ. ඉගෙනගෙන නැහැ. ශාක තෙල් වලින් මාර්ගරින් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන වායුව. තියෙනවා ඔක්සිජන්, හයිඩ්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්. දන්න. කල්පනා කරන්න. නයිට්‍රජන් නම් වායු ගෝලයේ පැටිපොරම තියෙන වායුවක්. එහෙනම් ඒක වෙන්න බෑ. ඉතිරි තුනෙන් එකක්. කැමති එකක් ගෙවමු. සුළඟ මගින් ව්‍යාප්ත වීම සඳහා අනුවර්තනය වී ඇති බීජයක් වන්නේ රබර්. රබර් වලට ඩෝන් ගාලා බිමට වැටෙනවා නේ. සුළඟ මගින් බීජ ව්‍යාප්ත වෙනවද? නෑ ඒක අතන. ඇපල් දන්නේ. කරවිල. කරවිල තියෙන්නේ ගෙඩි. කරවිල ඉදුණාම අර කරවිල ගෙඩිය හොම වෙලා ඇට ටික බිමට වැටෙනවා. ඒකත් නෑ. එහෙනම් උත්තර දෙකයි තියෙන්නේ. ඇපල වරා. ඇපලද වරාද? කැමති එකට ගැහුවා. බලන්න. භාෂ්මික මාධ්‍යයේදී පිනොප්තලින් වල වර්ණය රතු, රෝස, කහ, නිල්. කමන්නේ. කියෙව්වා ගියා. හරි. ප්‍රතිනාශකයක් ලෙස භාවිතා කර හැකි වන්නේ කුමක්ද? ක්ලෝරින්, අයඩින්, බ්ලෝරින්, බෝරික් අම්ලය, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ප්‍රතිපූරක නාශකයක් ක්ලෝරින් වගේ. හරි. ඒ වගේ පොතේ පහත අවස්ථාවලදී රසායනික විපර්යාසයක් සිදු වේ. අපි දන්නවා. ජලය වාෂ්ප වෙනකොට රසායනික ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ද්‍රව වායු වුණා. ඉටි දියවීමේදී ඝන ද්‍රව වුණා. කපුරු බෝල ද්‍රව වීමේදී ඝන ද්‍රව වුණා. දර දහනයේදී කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරා. යව උත්තරේ. පැහැදිලිද? H2O අණුවක ඔක්සිජන් පරමාණු වටා ඇති එකසර දන්නේ නැහැ. හරි? හැබැයි මේවා කරන්න. මම කරන්න හේතුව කියලා. එක ඔයාලා ඔහම බහුවර්ණ ප්‍රශ්නවලට උත්තර ටික ගැවුවහම හරි? ඔයාලට තේරෙයි. හරි? ඔයාලට තේරෙයි අඩුම ලකුණු 20ක්වත් ගන්න පුළුවන්. හරි? දන්න ටිකයි කනා ගහලයි ඔක්කොගෙම 20ක් විතර එකතු කර ගන්න පුළුවන්. පැහැදිලිද? ඔව්. සමහරවිට 20ට වඩා අඩුයි සාමාන්‍යයෙන්. හරි? සාමාන්‍යයෙන් ඔයාලට දැන් ලකුණු 10ත් 22ත් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. මොකද්ද මේක වැදගත්කම? මේ ලකුණු 22 කෙලින්ම විභාගයට එකතු වෙනවා නේද? ඔයාලට තේරෙනවා කණා ගෙවුවා. මොනවා හරි කරත් මේ වෙනකොට අපිට ලකුණු 22ක් ගන්න පුළුවන් මොන විභාගෙන්ද? ඕලෙවල් විභාග. ඒ කියන්නේ අද මේ අවුරුද්ද වල ඕලෙවල් ලිව්වොත් ලකුණු 22ක් තියෙනවා. හරි? තව අරකින් මොනවා හරි බයිලා රචනා ටිකක් ලිව්වොත් අඩුම මොකද්ද? A B C S එකක් වගේ ගන්න පුළුවන්. ෆේල් නොවී ඉන්න පුළුවන් ওই වගේ පොඩි අදහසක් එනවා හිතට. පළවෙනි අදහස මොකක්ද එන්නේ? ෆේල් වෙන්නේ නැහැ. වැදගත්. හරි. අපි තව අවුරුද්දක්ම දිනයි කරන්නේ. ඒතර ඔයාලට තේරෙනවා ඔයාලා මේ වෙනකොට ඔය බහුවර්ණ ටික අවුරුදු 5ක විතර හොඳට එකපාරක් කරලා තිබ්බනම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් එකම ප්‍රශ්නේ ආයි අහනවා. සමහරවිට පුතේ මෙහෙම එකක්. ඔයාලා 2009 2021 බහුවර්ණ ප්‍රශ්නේ පුතේ කම්මැලි නේ තේ එකක් බොන ගමන් ඉදි ගහනවා. මේක වෙන්නේ නැති. ගණන් හදන්නෙත් නැහැ ඉදි ගහනවා. නිකන් ඉදි ගහනවා. පොතේ අනිත් පැත්ත බැලුවා උත්තර ටික බැලුවා. කොහොම මේ 2009 2021 දෙපාරක් විතර කරන්න ඕනේ. කරගෙන යනකොට තේරෙනවා අවුරුදු 4ක් විතර වෙන කරනකොට තේරෙනවා සමහර ප්‍රශ්න අපි ඉගෙනගෙනත් නැහැ. දැන් මොකද කරන්නේ? ඔන්න 2009 එකක් කරනවා. කරනකොට උත්තරේ බලනවා. හැබැයි මෙන්න මේක මතක තියාගන්න. වැදගත්ම දේ අපි හිතමු 13 වෙනි ප්‍රශ්නේ. H2O ඇති මුළු පරමාණු ගණන. උත්තර තියෙනවා 2යි 3යි
5යි 1යි කියලා දෙනවා. ඔයා උත්තරේ 2යි කියලා ගන්නවා. ජලය අණුවක ඇති මුළු පරමාණු ගන්න 2යි කියලා ගන්නවා. ඉගෙනගෙන නැහැ කියලා හිතමු. උත්තර බලනවා. උත්තරේ බලනකොට ඒවා 3යි. දැන් විනාඩියක් විතර අරන් කල්පනා කරමු. ඇයි මේක 3 උනේ? මුළු පරමාණු හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි. ආයෙන මුළු පරමාණු ගාන කියලා අහන්නේ මේ තියෙන ඔක්කොම ගාන. නැතු මේ 2 කියන එක විතරක් නෙමෙයි කියලා ඔන්න චුට්ටක් තේරෙනවා. ඒ ඇති. ඒක හරි ගියා. ඔන්න 2012 වගේ පේපර් එකක් කරනකොට අහනවා මෙන්න මෙහෙම. C6යි H12යි O6යි ඇති මුළු පරමාණු ගාන. අන්න මතක් වෙනවා. අඩේ ඔක්කොම ගාන 6යි 12යි 6යි 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 12යි 24යි. මෙන්න 24ට උත්තරේ තියෙනවා බැබලි කියලා උත්තරේ. සමහර ප්‍රශ්න එකින්ද පොතේ උත්තර බලනකොට පොඩ්ඩක් කල්පනා කරන්න මේ උත්තරේ ගන්න විදිහක් තියනවාද? දෙයක් ඉගෙන ගන්නේ නැතුව කිසිම දෙයක් දන්නේ නැතුව ප්‍රශ්නේ විතරක් බලලා ඉගෙන ගන්න විදිහක් තියෙනවා පොඩ්ඩක් බලන්න. හරි? තව උදාහරණයක් ගමු. ලේසි එකක් ගන්නවා. ඔය වගේ හරි මේක ඕකට එක හේතුව තමයි ඕක මොකද්ද ඔයාලා මෙහෙම අවුරුදු 10ක් විතර උඩට පල්ලයට කරනකොට මතක් අහු වෙනවා මේ ප්‍රශ්න ආයි අහනකොට එක දෙක විභාග ප්‍රශ්න හදනකොට පුතේ පොත පෙරළුවා ප්‍රශ්නයක් ගත්ත නෙමෙයි මේ සිලබස් එකේ ඔයාලා දැනගත යුතු වැදගත් කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා අනිවාර්යයෙන්ම ඒකෙන් ප්‍රශ්න ටිකක් අහනවාමයි රසායන විද්‍යාව දැන් ඔය ප්‍රශ්න 40න් පුතේ ප්‍රශ්න 40 බෙදෙනවා කොටස් තුනකට රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව එතකොට මේ හැම එකකටම ප්‍රශ්න 13ක් 12ක් වගේ තමයි දාන්නේ එතකොට ඔයාලට තේරෙන්න ගන්නවා අඩේ මේ මට බයෝ කොටස් මතක හිටින්නේ නැහැ ෆිසික්ස් කොටස් ටික මතකයි. ඒ ටික කරක් දහස් ගන්න පුළුවන්. තව කාරණා හිතෙනවා මම බයෝ කොටස් වලට හරි ආසයි. ඒක විතරක් බැලුවා ලකුණු 12ක් වෙනවා. කියලා හිතෙනවා. තව ගොඩාක් දේවල් මෙහෙම බහුවර්ණ කරනකොට අහුවෙනවා. ඕක ලබන අවුරුද්දේ කරන්න තියාගන්න එපා. මේ අවුරුද්දේ විද්‍යාව ටික ඉවර කරමු. ආය අහුවෙනවා අපේ අච්චු පොත් වලින් වැඩිපුරම අහන්නේ මොනවද? 10 වසරෙන් වැඩිපුරම අහන්නේ මොන ටිකද කියලා මෙතන අවුල්. වැදගත්ම දේ තමයි මෙහෙම ප්‍රශ්න ටික ඉස්සරහට පිටපස්සට කරලා ඉන්නකොට අපි 11 වසරේදී 10 වසරේදී ඒ පාඩම උගන්වනකොට ඔයාලට නොදැනුවත්වම ඒ පාඩම ඔයාලා දෙපාරක් මතක් කරගෙන ඇයි මතකයක් තියෙනවා මේ කොටස කොහේදී හරි ඉගෙන ගත්තා වගේ ඇයි බහුවර්ණ ගන්නවට අවු වෙලා එහෙනම් පොතේ නිකන් ඒක පොන ගමන් හරි මේ මොනවා හරි බාත්රූම් එකේ ඉන්න ගමන් හරි කවන්නේ බහුවර්ණ පොතක් ගත්තා ඊන් ටික ගහන්න කොලයක් ගත්තා කොලයක් අරගෙන ඔයාලා 1 2 3 4 5 කියලා හතරට ලියාගන්න මේකේ අර 1 2 3 මොම ලියලා ෆොටෝකොපියක් ගහගන්න ඕනේ නම් ඊළඟ ටියුට් එක දෙනකොට මම මේ වගේ ටියුට් කොල සෙට් එකක් දෙන්නම් ඔයාලට හැමෝටම මේ වගේ කොල සෙට් එකක් දෙන්න බහුවර්ණ ටික කරන්න මේ බහුවර්ණ ටික කරන එකෙන් පුතේ ඔයාලට 11 වසරේදී තවලවලදී ඉතා පහසුවෙන් ඒකට යන්න පුළුවන්. පැහැදිලිද? ඒකකට යන සෑම ළමයෙක්ම කරන වැදගත්ම දේ තමයි පාස් පේපර්ස් ටික ගන්න එක. දැන් ඔයාලට ඕන තරම් නිදාස් වෙලා තියෙනවා මේක පොඩි සෙල්ලමක් කරගන්න. පැයක් තිබ්බට පැයක් ගන්න එපා. පැය භාගයක් ගත්තා ඉටි ටික ගහගෙන කියලා. නැත්තුවා. උත්තර බලන්න හැබැයි චුට්ටක් බලන්න අනිවාර්යයෙන් 150ක් තේරෙන්නේ නැහැ. එහෙනම් භාගයක් තේරෙන්නේ නැහැ. මට ඒකට 100%ක් විශ්වාසයි. කමන්නේ. මේක ගන්න විදිය කියනවා කියලා බල යන්න. පැහැදිලිනේ? හොඳයි. ළමයි ප්‍රශ්න තියෙනවද රෝෂිනී? රෝෂිනී
Sir, ප්‍රශ්න මොනවද තියෙන්නේ? who's next, sir? හොඳයි. එහෙනම් ලබන සතියේ මම ඔයාලෙන් අහනවා බහුවර්ණ කරමු විදිය. හරි? නැත්තම් ඔයාලට පුළුවන් මෙහෙම කරන්න. අංක 1 දැම්මා උත්තරේ දැම්මා 3. අංක 2 දැම්මා 4. 3 දැම්මා 2. දැම්මා මේ කොයි අවුරුද්ද 2010. ඕ ලෙවල් කියලා ලිව්වා. උත්තර ටික දැම්මා. ඔයාලා එහෙම කර කර මට එවන්න බලන්න හැමෝම අඩුම තරමේ එකක් කරලා මම බලනවා හැමෝම කරාද කියලා. හොඳයි. හොඳයි. පුතේ ඔයාලා දැකලා තියෙනවද අර ඉස්සර දැන් නම් ගොඩාක් අඩුයි. ගෙවල් වල තින්ද ගන්නකොට දැන් නම් අර කඩෙන් තින්ද ගන්නනේ ගන්නෙ. ඉස්සර ගන්නවා හුණු ගන්නවා. මොනවද ගන්නෙ? හුණු. හුණු ගන්නකොට වතුර ගන්නවා වගේ. කිසිම පාටක් නැහැ. ඔහේ ගන්නවා. වතුර ගන්නවා වගේ ගන්නවා. දුකේ බෑ. හුණු කියන්නේ මොකද්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. දුකේ බෑ. ඔහේ ගන්නවා. වතුර ගෑනවා වගේ ගෑනවා. කිසිම පාටක් නැහැ. ඒ සොන්න භාගයක් ගාලා මොන මගුලක්ද මේකේ පාටකුත් නැහැ. කියලා ගෙදරට ගිහිල්ලා ඔන්න තේ එකක් එහෙම බීලා එනකොට මෙන්න තියෙනවා බැබලි සුදු පාටට. මොකද්ද වෙන්නේ? හුණු කියන්නේ පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊයක සූකුණු. මේක අවර්ණයි. පාටක් නැහැ. මේක බිත්තියේ ගෑවහම මෙයා වායු ගෝලයේ ඉන්න කාබන් ඩයොක්සයිඩ් කියන වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා කැල්සියම් හයිඩ්‍රෝකාබනේට්. මොනවද හදන්නේ? කැල්සියම් කාබනේට්. තව ජලය පිට වෙලා යනවා. පුතේ මෙන්න මේ කැල්සියම් කාබනේට් කිරිසුදු පාටයි. උත්තර සුදු පාටයි. එහෙනම් වල තේරෙනවා ඇති හුණු ගන්නකොට අපි කරන්නේ රසායනික ප්‍රතික්‍රියාව. ගාන්නේ හුණු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. එයා කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම කැල්සියම් කාබනේට් වෙනවා. එතකොට පුතේ ඒ වායු ගෝලයේ වැඩිපුර කැල්සියම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් තිබ්බ නැත්තම් මේ ක්‍රියාවලිය හරි හිමීට වෙන්නේ. හරිද? එහෙම නැත්තම් ඔයාලා කැල්සියම් කාබනේට් ටිකක් භාජනයකට දාලා අවර්ණයි වතුර වගේ එහා මෙහා පේනවා. මේකට දානවා බටයක්. බටයක් දාලා මෙතනින් කට තියලා පිමිනනවා. පිමිනනකොට මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට මේක කිරිසුදු පාට වෙනවා. ඇයි අපේ ප්‍රාශ්වාස වාතයේ වැඩිපුරම තියෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. එතන මේ ප්‍රාශ්වාස වාතයෙන් එන කාබන් ඩයොක්සයිඩ් වායුව මේකත් එක්ක ප්‍රතික්‍රියා කරාම කිරිසුදු පාට වෙනවා. පැහැදිලිද? එහෙනම් අපි කාබන් ඩයොක්සයිඩ් අඳුරගන්න ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. පළවෙනි ක්‍රමය තමයි හැදෙන කාබන් ඩයොක්සයිඩ් හුණු දියර තුලින් යවනවා. හැදෙන කාබන් ඩයොක්සයිඩ් හුණු දියර තුලින් යවනවා. එතකොට මේකේ පාට සුදු පාට වුණොත් ගිහිලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. සුදු පාට වුණේ නැත්තම් ගිහිලා තියෙන්නේ වෙන වායුව. ඒ වගේම පුතේ කාබන් ඩයොක්සයිඩ් තියෙන පරීක්ෂණ නාලයකට දැල් වෙන පුලිං කූරක් දැම්මොත් එහෙම ටක් ගාලා නිවෙනවා. දැල් වෙමින් තිබ්බ පුලිං කූර අඳුන් කූරක් හරි මොකක් හරි එකක් නම් ටක් ගාලා නිමිලා යනවා. ඇයි ඒ? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ දහන අපෝෂක වායුව. ගිනි ගන්න සපෝට් කරන්නේ ගිනි නිවනවා. එහෙනම් පුතේ ගිනි නිවීම සඳහා අපි පාවිච්චි කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. හරි? ලියාගන්න. කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම සඳහා දැල් වෙන පොලිඟු කීරක්
වායු සරාවට ඇතුල් කළ විට වායු සරාවට ඇතුල් කළ විට එය නිවී යයි. එය නිවී යයි. එය නිවී යයි. එනම් එහි කාබන් ඩයොක්සයිඩ් වායුව අන්තර්ගතය. මොකද්ද සර්? එහි කාබන් ඩයොක්සයිඩ් වායුව අන්තර්ගත වේ. කාබන් ඩයොක්සයිඩ් වායුව අන්තර්ගත වේ. දෙක කාබන් ඩයොක්සයිඩ් වායුව හුණු දියර තුලින් බුබුලනය කළ විට හුණු දියර තුලින් බුබුලනය කළ විට හුණු දියර තුලින් බුබුලනය කළ විට හුණු දියර සුදු පාටට හැරේ. හුණු දියර සුදු පාටට හැරේ. හුණු දියර කිරි සුදු පාටට හැරේ. හුණු දියර කිරි සුදු පාටට හැරේ. ළමයි මට පොඩි දෙයක් අහගන්න ඕන. ඔයාලට සඳුදා 6:30 8:30 පන්ති තියෙන කට්ටියට උස්සන්න. සඳුදා 6:30 8:30 පන්ති තියෙන කට්ටියට උස්සන්න උදේ උදේ ඒ සඳුදා උදේ පන්ති තියෙන කට්ටිය කවුද? සඳුදා කාටවත් පන්ති නැද්ද පුතේ? හරි. නෑ සර්. හොඳයි. මම හේතු කියන්නම්. බුබුලනය කළ විට කිරි සුදු පාටට හැරේ. මේක ඇදගත්තද පුතේ? දැන් ගන්න ඕනේ. ඇදගන්න. හරි. එතකොට පුතේ ඕනම වෙලාවක කාබන් ඩයොක්සයිඩ් වායුව ගියොත් විතරයි මේක කිරිසුදු පාටට හැරෙන්නේ. වෙන ඕනම වායුවක් යවුවොත් පාට වෙනසක් වෙන්නේ නැහැ. හරි. හොඳයි. තවරත් ලියා ගන්න.
මෙම ද්‍රාවණය තුලින් තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් වායුව යවුවොත් ද්‍රාවණයේ කිරි පැහැය නැති වී යයි. ද්‍රාවණයේ කිරි පැහැය නැති වී යයි. ඒ කියන්නේ පුතේ මේ කාබන් ඩයොක්සයිඩ් මුලින්ම යනකොට හුත්තට සුදු පාට වෙනවා. තවදුරටත් අපි කාබන් ඩයොක්සයිඩ් යවුවොත් එහෙම සුදු පාට නැති වෙලා යනවා. හරි? ලියා ගන්න ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නේ හුණු දියර තුලින් කාබන් ඩයොක්සයිඩ් වායුව යැවීමේදී පළමුව කිරි පාට වී හුණු දියර යැවීමේදී පළමුව කිරි පැහැදිවි. ඉන්පසු අවර්ණ වේ. මෙයට හේතුව කුමක්ද? ඒ ප්‍රශ්න පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. හුණු දියර තුලින් කාබන් ඩයොක්සයිඩ් යැවීමේදී පළමුව කිරි පැහැති වී ඉන්පසු අවර්ණ වේ. මෙයට හේතුව කුමක්ද? දෙක කාබන් ඩයොක්සයිඩ් වල භාවිත කිහිපයක් ලියන්න. කාබන් ඩයොක්සයිඩ් වල භාවිත කිහිපයක් ලියන්න. හොඳයි. හැමෝම අහගන්න පුතේ හොඳට. හැමෝම හොඳට අහගන්න පොත් අහලා හොඳට අහගන්න. හොඳයි. හොඳට අහගන්න පුතේ. පළවෙනි දේ තමයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ දහන අපෝෂක වායුව. එතකොට පුතේ ගිනි ගන්න තැනකට එහෙම හරි කාබන් ඩයොක්සයිඩ් වායුව ගැහුවොත් එහෙම දැන් අපි කො ගිනි ගන්න ඔක්සිජන් වායුව තියෙනවා. ඔක්සිජන් වායුව හොඳට තියෙනවනේ ගිනි ගන්නවා. අපි මෙහෙම මොකද කරන්නේ? අර ගිනි නිවන එකක් අරන් ඇවිල්ලා නේ ගිනි නිවන බෝතලයක් අරන් ඇවිල්ලා ඔක්සිජන් මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ගහනවා. එතකොට මේ ඔක්කොම කාබන් ඩයොක්සයිඩ්. එතකොට පුතේ ගින්න නිවෙනවා. විශේෂයෙන් මතක තියාගන්න පෙට්‍රල් ෂෙඩ් එකක් එහෙම ගිනි ගත්තාම කවදාවත් ගින්න නිවන්න වතුර ගහන්නේ නැහැ. ඇයි ඒ? දැන් පෙට්‍රල් ඩීසල් ගබඩා කරලා තියෙන්නේ කොහෙද? පොළොව යට ටැංකිය වල. අපි වතුර ගැහුවාම වෙන්නේ පෙට්‍රල් ඩීසල් වතුර උඩ පාවෙනවා. ගිනි ගන්න එක තවත් වැඩි. ඒ හින්දා පෙට්‍රල් ෂෙඩ් එකක් එහෙම ගිනි ගන්නවා නම්
එක්ක වැලි ගහනවා. එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වායුව ගන්නවා. හරි. ඊළඟ අපි කිව්වා කාබන් ඩයොක්සයිඩ් වායුව ඕන මොකටද? යකඩ නිස්සාරණය කරන්න. Sp2O3 කාබන් මොනොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරාම තමයි යකඩ හැදෙන්නේ. මේකට උන කාබන් මොනොක්සයිඩ් හදාගන්නේ කොහොමද? කාබන් ඩයොක්සයිඩ් කාබන් එක්ක ප්‍රතික්‍රියා කළා කියලා කිව්වා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වැදගත් වෙනවා යකඩ නිස්සාරණය කරන්න. හරි? හරි. ඊළඟ අපිට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය කරන්න. කාබන් ඩයොක්සයිඩ් අධික පීඩනයක් යටතේ ජලයේ දිය කරාම හැදෙනවා කාබොනික් අම්ලය H2CO3. H2CO3 කාබන් ඩයොක්සයිඩ් අධික පීඩනයක් යටතේ ජලයේ දිය කරාම හැදෙනවා කාබොනික් අම්ලය. එතකොට පොතේ ඔයාලා මොන ස්ප්‍රයිට්, කොකාකෝලා, ෆැන්ටා, සෝඩා මේ හැම එකම බුබුලු දදා එන්නේ මෙන්න මේ ජලයේදී වෙච්ච කාබන් ඩයොක්සයිඩ් වායුව. මීට අමතරව මේකේ කාබොනික් අම්ලයක් තියෙනවා. මේ නිසා තමයි කොකාකෝලා ස්ප්‍රයිට් එක බොනකොට නිකන් දිව නිකන් මොනවදෝ වෙලා යනවා වගේ තරක් දැනෙන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ කාබොනික් අම්ලය. පැහැදිලිද? එහෙනම් සිසිල් බීම නිපදවන්න. සිසිල් බීම නිපදවීමට කාබන් ඩයොක්සයිඩ් වැදගත්. පොතේ වැදගත් මේක හොඳට අහගන්න මේ. හරි? බියලි අයිස්. බියලි අයිස්. බියලි අයිස්. නිපදවීම. පොතේ බහුවර්ණ ප්‍රශ්න නිතරම අහන ප්‍රශ්නයක් තමයි බියලි අයිස් යනු මොනවාද? ගොඩාක් කට්ටිය ගහන්නේ වතුර ජලය කියලා. බියලි අයිස් කියන්නේ ඝන කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කැටයක්. හොඳට මතක තියාගන්න බියලි අයිස් කියලා කියන්නේ වතුර අයිස් කැට නෙමෙයි. අපේ ෆ්‍රිජ් වල තියෙන අයිස් නෙමෙයි. බියලි අයිස් කියලා කියන්නේ ඝන කාබන් ඩයොක්සයිඩ් වලට. මේවා හේතුව කියන්නම්. පොතේ කාබන් ඩයොක්සයිඩ් අරගෙන කාබන් ඩයොක්සයිඩ් තියෙන වාදනයක් අරගෙන විශාල පරමාණු ශාලාවල කරන්නේ මේක සිසිල් කරලා අධික පීඩනයකින් තද කරනවා. තේරුණාද? දැන් ඔයාලා ගෙදර තියෙන අර බෙහෙත් විදින ඉන්ජෙක්ෂන් කට් එකකින් එක පැත්තකින් තද කරන්නේ. නේ බෙහෙත් විදින ඉන්ජෙක්ෂන් කටු ඉන්ජෙක්ෂන් වල සිලින්ඩර් වල මොකද කරන්නේ? මේ පැත්ත ඇඟිල්ලෙන් වහගෙන මේක තද කරනවා. වායු තද වෙනවා. මේ වගේ කාබන් ඩයොක්සයිඩ් වායුව විතරක් කරගෙන සිසිල් කරමින් අධික ලෙස තද කරොත් අධික පීඩනයකට රත් කරොත් කාබන් ඩයොක්සයිඩ් ඝන කාබන් ඩයොක්සයිඩ් හදාගන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් කැට හදාගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට පුතේ මේ කාබන් ඩයොක්සයිඩ් වල උෂ්ණත්වය -77 විතර තියෙනවා. සෙල්සියස් අංශක -77 තියෙනවා. පැහැදිලිද? එතකොට ඇයි මේකට රියලි අයිස් කියන්නේ? අපි මේ ඝන කාබන් ඩයොක්සයිඩ් කැටයක් අරගෙන පරිසරයෙන් තිබ්බ ගමන් මෙයා පුතේ ද්‍රව වෙන්නේ නැතුව කෙලින්ම වායු වෙලා යනවා. ඝනය කෙලින්ම වායු වුණා. අපි ගෙදර තියෙන අයිස් කැටයක් අරගෙන මේසෙ වල තිබ්බොත් ටික වෙලාවක වතුර වෙනවා. නැත්නම් අයිස් කැටයක් රත් වෙච්ච භාජනයක් වලට දැම්මොත් එහෙම වතුර වෙලා තමයි වාෂ්ප වෙන්නේ. හැබැයි වියලි අයිස් එහෙම නෙමෙයි. ඝන කාබන් ඩයොක්සයිඩ් එහෙම නෙමෙයි. කෙලින්ම ඝනය වාෂ්ප වෙලාම යනවා. මෙයාගේ ද්‍රව අවස්ථාවක් නැහැ. ඒකයි අපි එකට කියන්නේ වියලි අයිස්. පැහැදිලිද? එහෙනම් හොඳට මතක තියාගන්න
වියලි අයිස් කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඝන කාබන් ඩයොක්සයිඩ් වල. වියලි අයිස් කියලා කියන්නේ ඝන කාබන් ඩයොක්සයිඩ් වලට එයාගේ උෂ්ණත්වය ඉතා අඩුයි. ඍණ සෙල්සියස් අංශක 77ක විතර තියෙනවා. ඍණ 77ක විතර තියෙනවා. කොහොමද හදන්නේ? සිසිල් කරමින් අධික පීඩනයක් යටතේ තද කරනවා. එතකොට ඝන කාබන් ඩයොක්සයිඩ් හදාගන්න පුළුවන්. හරි. එතකොට ඍණ 77 කියලා කියන්නේ මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් අධිශීත කාරකයක්. අධිශීත කාරකය. නේ ආහාර හේම අධික ශීතලකට රත් කරලා සංරක්ෂණය කරන්න ඕනේ නම් අපේ ෆ්‍රිජ් වල දාලා වැඩක් නැහැ. ඇයි? අපේ ෆ්‍රිජ් වල උෂ්ණත්වය ඍණ සෙල්සියස් අංශක 5ක්. අපි එතකොට කරන්නේ ඝන කාබන් ඩයොක්සයිඩ් අරගෙන මේකට දාලා ආහාර සංරක්ෂණය කරගන්නවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වල ගුණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද්ද? දහන අපෝෂක වායුවක් ගිනි ගන්න එක නවත්තන්න පුළුවන්. දෙක කාබොලික් අම්ලය. ඔයාලා බොන සිසිල් බීම වල අර අමුතු රසයක් එන්න කාබන් ඩයොක්සයිඩ් අධික පීඩනයකින් වතුර දිය කරනවා. කාබොලික් අම්ලය හදනවා. 3 වියලි අයිස් හදන්න. ඝන කාබන් ඩයොක්සයිඩ් හදන්නත් කාබන් ඩයොක්සයිඩ් වැදගත් වෙනවා. 4 වෙනි කාරණය යකඩ නිස්සාරණය සඳහා. පැහැදිලිද? හොඳයි. එහෙනම් හැමෝම මම අද දැන් පන්තියේ නවත්තනවා පුතේ. මට හදිස්සියේ ගමනක් යන්න ඕනි දැන්. එහෙනම් මම දැන් පාඩම නවත්තනවා. 7:50යි 8:30 මේ කාලය ඇතුළත මම ඔය දුන්න ප්‍රශ්න දෙකට උත්තර ලියලා 8:30 වෙන්න කලින් හැමෝම WhatsApp එකට දාන්න. පළවෙනි වැඩේ. 2 මට මෙතනින් පැය භාගයක් මිස් වෙච්ච නිසා මම අමතර පන්තියක් දාගන්නවා මේ එන සඳුදා උදේ 6:30 8:30. හරි. එතකොට මේ සඳුදා මම අලුත් පාඩමක් පටන් ගන්නවා. අපිට නිබන්ධන ගන්න තාම චුට්ටක් පරක්කු වෙන නිසා අපි තව එක පාඩමක් ඉවර කරමු පුතේ. බොහෝ වෙලාවට බලමු. ඔයාලා කැමති පාඩමක් තියෙනවද? රෝෂිනී? දෙව්මිනී? නෑ සර්. චලනු කැමති පාඩමක් කියන්නේ? කැමති පාඩමක් කියන්නේ? එහෙනම් ඔයාලා දැන් 7:50යි 8:30 වෙනකොට හැමෝම WhatsApp එකට දාන්න ලබන සඳුදා 6:30 ඉඳලා 8:30 වෙනකම් මම අමතර පන්තිය දාගන්නවා. අපි පුතේ වැදගත්ම පාඩම් ටික මුලින් ඉවර කරලා දාමු. මම මේ පාඩමට ඉතාමත් වැදගත් පාඩමක් තෝරගන්න ඉන්න හැමෝම අනිවාර්යෙන් පන්තියට සහභාගී වෙන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. නොතේරෙන තැනක් තියෙනවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම WhatsApp එකට මැසේජ් දාන හැමෝටම දවසක් ඇතුළත අනිවාර්යෙන් උත්තරය දාලා උත්තරේ පැහැදිලි කරලා වීඩියෝ එකක් හරි යවන්න. ඉතින් ඔයාලට විද්‍යාවේ නොතේරෙන කොහේ හරි තැනක් තියෙනවා නම් මට ටග් ගාලා මැසේජ් එකක් දාන්න. හරි? හොඳයි. එහෙනම් මම අදට පන්ති නවත්තනවා. එහෙනම් මේ එන සඳුදා උදේ 6:00ට හම්බ වෙමු. හැමෝටම ආයුබෝවන්. ආයිබෝවන් සර්.